We have gathered together again to worship the Lord together. අපි සියලු දෙනාම මෙතනට රැස් වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේගේ නාමය ඔස්සවන්න. Remember the new rules. We have to wear masks. ඔබ මතකයේ තබා ගන්න අලුත් නීතිය. ඔයාලා හැමෝම මාස්ක් පැලඳගෙන ඉන්න කියලා ඉල්ලනවා. Have you come prepared to worship the Lord? ඔබ ස්වාමීන් වහන්සේට නමස්කාර කරන පිණිස සූදානමින් ආවද? We want to give him the first place. අපිට අවශ්‍යයි ස්වාමීන් වහන්සේට පළමු ස්ථානය දෙන්න. So let us pray. අපි සියලු දෙනාම නැගිටලා උන්වහන්සේට යාඥා කරන්න සූදානම් වෙමු. Heavenly Father, glory be to your name. ස්වර්ගීය පියාණනි ඔබගේ ශුද්ධ නාමයට ගෞරවය වේවා. Lord, we thank you for your great love for us. දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේගේ අයාදරය නිසා පියාණනි. We thank you because everything is under your control. ස්වාමිනී අපි ඔබට ස්තුති කරනවා සියලු දේම ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තය යටතේ ස්වාමිනී පාලනය වෙන බැවින් පියාණනි. We want to declare that you are the only true God. අපිට අවශ්‍යයි ස්වාමිනී කියන්නේ ඔබ වහන්සේ එකම සත්‍ය වූ දෙවියන් වහන්සේ. We want to declare that you are the one who sits on the throne. ස්වාමිනී අපිට අවශ්‍යයි කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේ පමණයි අප වෙනුවෙන් කුරුසියට නැගුණේ කියලා ස්වාමිනී. And we want to thank you for sending Jesus to die on the cross in our place. දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අප වෙනුවෙන් කුරුසපත් වෙන්නට ඔබ වහන්සේ වීම ගැන ස්වාමිනී. Thank you for accepting us before your presence when we are washed by the blood of Jesus. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී ඔබගේ ජීවමාන යේසුස් වහන්සේගේ ලේ කරුණකටගෙන අපගේ নমස්කාරය ඔබ වහන්සේ පාර ගන්න සූදානම්ව සිටින නිසා. Lord, we are here to give you thanks, to praise you, to worship you. මහිමානිත පියාණනි මේ මොහොතේ අපි රැස්ලා සිටිනවා ඔබට ස්තුති කරන්න ඔබගේ නාමයට ගෞරව දෙන්න ස්වාමිනී. Lead us by your Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ මේ මාතේ ක්‍රියා කරන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. Let your presence be powerful among us. ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්මය අපාතර ක්‍රියා කරමින් ස්වාමිනී මේ මාතේ ජීවමානව ක්‍රියා කරන නිසා ස්තුති කරනවා. And let your name be glorified. ස්වාමිනී අපට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න ඔබගේ නාමය මහිමයට පමුණවන පිණිස ස්වාමිනී. ජීවමාන නාසරයේ යේසුස් වහන්සේගේ ශුද්ධ බලවන්ත වූ නාමයෙන්. Let us clap Hallelujah. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. It's a great thing to praise the Lord. It's a great thing to praise the Lord. It's a great thing
ඔබගේ දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස සූදානම් වෙන්න. නාසයේ වචනේ කියන දෙවියන් වහන්සේ ආත්මයක්ය. ආත්මෙන් සැබෑකමෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න යුතුයි කියලා. ඒ ආත්මෙන් සැබෑකමෙන් නමස්කාර කරන්නට නම් ඔබත් මමත් ඒ යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙන්න අවශ්‍යයි. මේ මොහොත උන්වහන්සේගේ ඔබත් උන්වහන්සේත් පමණක් තනි වෙන පිණිස ඔබගේ හදවත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ වගුරවන්න. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ඉදිරියේ කිසිවක් වැස්මක් නැතුව ඇරී තිබෙනවයි කියලා. ඕ මයි මහානිත දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේ ඉදිරියේ අටහත් වෙනවා ස්වාමීනි. ඔබව නමදින පිණිස showed me some things that I want to share. දෙවියන් වහන්සේ එතුමාට පෙන්වුවා ඔබ මා සමග යම් දෙයක්
යම් දෙයක් සාකච්ඡා කරන්න එහෙම නැත්නම් යම් දෙයක් ඔබට මට පවසන්න. Some simple lessons. ඒක හරිම සරල පාඩමක්. And I'm going to use many stories, funny stories. ඒ සඳහා මම ගොඩාක්ම විහිළු කතා එහෙම නැත්නම් ඔබ මාව හිනස්සන සමහර දේවල් උපයෝගී කරගන්නවා. So you may laugh, but take the lesson. ඔබ මම හිනා වේවි නමුත් මේකේ තියෙන අර්ථය ඔබගේ මගේ හදවතට ගහණය කරගන්න එහෙම නැත්නම් මොළයට ගන්න. Amen. Amen. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, speak to us through your word. ස්වර්ගයේ පියාණනි ඔබ වහන්සේගේ වචනේ කර්ණ කොටගෙන අපිට කතා කරන්න පියාණනි. Remind us things that we have forgotten. Remind us things that we don't remember. ස්වාමින් වහන්සේ අපිට මතක නැති දේවල් නැවත අපිට මතක් කරන්න පියාණනි. Remind us that you are our Father and we are your children. ස්වාමිනී අපිට මතක් කරන්න ඔබ වහන්සේ අපේ පියාණන් අපි ඔබ වහන්සේගේ දරුවන් කියන එක. And speak to us through your word. ස්වාමිනී අපිට කතා කරමන ඔබ වහන්සේගේ වචනය තුලින්. In the name of Jesus. යේසුස් වහන්සේගේ ලේවල නාමයෙන්. Amen. 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 Do you remember the building that we were renting before coming to this building? ඔබට මතකද අපි මේ බිල්ඩිමට මේ ස්ථානෙට එන්න ඉස්සෙල්ලා අපි හිටපු ස්ථානය. The older people remember it. මෙතන ඉන්න පරණ කට්ටියන්ට ඒක මතක ඇති. Until 4 years ago, we were in that building, which is very near to this building. අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ බිල්ඩිමටම ඉතාම සනීපව තවත් බිල්ඩිමක තමයි අපි හිටියේ. And if you remember, the owner borrowed a lot of money from the bank. ඔබට මතකද ඒ බිල්ඩිම අපිට සපයපු කෙනා එහෙම නැත්නම් ඒකේ අයිතිකරු බැංකුවෙන් ඉතාමත් අධික මුදලක් ණයට අරගෙන තිබුණා. He couldn't pay the loan, so the bank took the building. ඇයට ඒ මුදල ගෙවා ගන්න බැරි වුණු නිසා ඒ ගත්තු ණය ගෙවා ගන්න බැරි වෙච්ච නිසා බැංකුව ඇයගෙන් ඒ බිල්ඩිම ගත්තා. And the bank wanted us to go out of the building and find a new building, and we came here. ඒක බැංකුවට රාජසංකත වුණාට පස්සේ බැංකුවට අවශ්‍ය වුණේ තවත් අපි ඒ ස්ථානයේ රැඳිලා ඉන්නවට ඒක නිසා අපිට අවශ්‍ය වුණා අලුත් ස්ථානයක් ලබා ගන්න සොයා ගන්න ඒක නිසා අපි මේ ස්ථානෙට ආවා. So whenever I was walking from that road, එතුමා සමහර වෙලාවල් වලට ඒ ටික ඇවිදින වෙලාවේදී I was thinking that building will be a good church for us to be our own. එතුමා හැම්පිලා මේ බිල්ඩිම දකින්න වෙලාවදී හිතනවලු මේ ස්ථානය හොඳයි අපිටම අපේ සභාව සඳහා ගත්තොත් කියලා. And I said, maybe the bank will put very low price and we can have the building. එතුමා හිතා ගන්නවලු සමහර වෙලාවට බැංකුව මේක ගොඩාක් පහත ඒ කියන්නේ සුළු මුදලකට දැම්මොත් මේක අපිට ලබා ගන්න පුළුවන් කියලා. 2 weeks ago I went into the internet to see what is the bank saying, whether they are selling the building. සති දෙකකට ඉස්සෙල්ලා එතුමා ඉන්ටර්නෙට් අන්තර්ජාලයට ගිහිල්ලා මේ රටේ බිල්ඩින් ගැන කොහොමද මෙයාලා ගනුදෙනු කරන්නේ කියලා එතුමා සොයලා බැලුවලු. And there was a picture of the building there and it says for sale. ඒ බිල්ඩිම අපි ඉස්සෙල්ලා හිටපු බිල්ඩිමත් ඒ ස්ථානයේ තිබුණලු ඒකේ ගහලා තිබුණලු මේක විකිණීම සඳහා තියයි කියලා. And then I looked at the price. ඊට පස්සේ එතුමා ඒකේ ගණනකට අවධානය දුන්නලු. Then I looked at the price. එතුමාගේ අවධානය ඒකේ ගණනට දුන්නලු. 522,500 euros. ඔබට ඒ ගාන බලා ගන්න පුළුවන් යුරෝ වලින් ගහලා තියෙන. It's more than 1 million lakhs rupees. ඒක ලංකාවේ මුදලින් බැලුවොත් කෝටියකටත් වඩා අධික ප්‍රමාණයක්. Oh, I said impossible. Forget it. ඒක කරන්න බැරි කමතෙන් කරලා දාමු කියලා එතුමාටම කියාගත්තා.
So I stopped thinking about it. ඊට පස්සේ ඉඳලා එතුමා ඒ ගැන හිතන ඒකට දෙන අවධානය මම නැත්නම් ඒ ගැන හිතන එක නවත්තලා දැම්මලු. And a few days later, I was reading in my Bible that I read every day. ඊට පස්සේ ඒකෙන් පස්සේ ටික දවසකට පස්සේ එතුමා හැමදාම දිනපතා කියවන දේව වචනේ එතුමාගේම බයිබලය අරගෙන කියවමින් ඉන්න වෙලාවේදී And I was reading from Matthew 7:7 and 8. එතුමාගේ අවධානය ගියාලු සුද්ධෝ මතෙව් 7:7ට. So let us read Matthew 7:7 and 8. අපි කියමු සුද්ධෝ මතෙව් 7:7. Ask and it will be given to you. Seek and you will find. Knock and the door will be open to you. සුද්ධෝ මතෙව් 7:7. ඉල්ලපල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ. සොයපල්ලා එවිට නුඹලාට සම්භ වේ. තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර හරිනු ලැබේ. And verse 8. For everyone who asks receives. He who seeks finds. And to him who knocks the door will be opened. 7:8 මක්නිසාද ඉල්ලන්නව සියල්ලට ලැබේ. සොයන්නන්ට සම්භ වේ. තට්ටු කරන්නන්ට දොර හරිනු ලැබේ. And I remember the building again. ඒ වචනයෙන් පස්සේ එහෙම නැත්නම් පරිච්ඡේදයෙන් පස්සේ නැවතත් එතුමාගේ මනස ගියාලු ඒ ගොඩනැගිල්ලට. And I said, Lord, are you trying to tell me something? ඊට පස්සේ එතුමා දෙවියන් වහන්සේගෙන් මෙහෙම ඇහුවලු. දෙවියන්නි ඔබ වහන්සේ යමක් මට මතක් කරන්න යනවද? And the Lord gave me to understand that he was sad. ඊට පස්සේ දෙවියන් වහන්සේ යමක් එතුමාගේ මනසට දැම්මලු. හැබැයි ඒක ටිකක් දුකයි. The Lord gave me to understand he's sad because his children are not asking him, including me. දෙවියන් වහන්සේ එතුමාට මතක් කරාලු දෙවියන් වහන්සේ තාමත් කනගාටු වෙන දෙයක්. මක්නිසාද උන්වහන්සේගේ දරුවන් වෙන අපි එතුමත් ඇතුළු උන්වහන්සේගෙන් ඉල්ලන්නේ නැති එක ගැන. And I started thinking, why we don't ask God? ඊට පස්සේ එතුමා හිතන්න ගත්තලු ඇයි අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ නැත්තේ එහෙම නැත්නම් අහන්නේ නැත්තේ කියලා. And the Lord showed me some reasons that I want to share with you. දෙවියන් වහන්සේ එතුමාට සමහර කාරණා පැහැදිලි කරාලු. එහෙම නැත්නම් සමහර කාරණා පෙන්වුවාලු. ඒවා එතුමාට අවශ්‍ය ඔබ මා සමග පවසන්න. And also the Lord led me to read many funny passages from the Bible and funny stories as well that I'm going to share with you. ඒ වගේම දෙවියන් වහන්සේ පෙන්වුවාලු දේව වචනය තුලින් ඔබව මාව හිනස්සන එහෙම නැත්නම් විනෝදයට පත් කරන සමහර දේවල් එතුමාට අවශ්‍යයි ඔබ මා සමග බෙදා ගන්න. So today I want to challenge each one of you to ask from your heavenly Father. අද දවසේ ඔබට එතුමාට අවශ්‍ය ඔබට මට අභියෝගයක් කරන්න දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබට මට අවශ්‍ය කරන දේ. And I'm not going to tell you to ask for the building. Of course you can ask for the building. මම කියන්නේ නැහැ ඔබට බිල්ඩිම ඉල්ලන්න කියලා. නමුත් ඔබට ඉල්ලන්න පුළුවන්. But learn to ask for anything you really need in your life. නමුත් මම ඔබට අභියෝග කරනවා ඔබට අවශ්‍ය කරන ඕනෑම දෙයක් ඔබගේ ජීවිතය සඳහා අවශ්‍ය කරන දෙයක් උන්වහන්සේගෙන් ඉල්ලන්න. Ask whatever you really need in your life. ඇත්ත වශයෙන්ම ඔබේ මගේ ජීවිතේ අවශ්‍ය කරන දේ උන්වහන්සේගෙන් ඉල්ලන්න. Okay, let us see what the Lord says. Let us see again Matthew 7:7 and 8. නැවතත් අපි අවධානය යොමු කරමු සුද්ධෝ මතෙව් 7:7ට. Ask and it will be given to you. Seek and you will find. Knock and the door will be open to you. ඉල්ලපල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ. සොයපල්ලා එවිට නුඹලාට සම්භ වේ. තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර හරිනු ලැබේ. For everyone who asks receives. He who seeks finds. And to him who knocks the door will be opened. මක්නිසාද ඉල්ලන්නව සියල්ලට ලැබේ. සොයන්නන්ට සම්භ වේ. තට්ටු කරන්නන්ට දොර හරිනු ලැබේ. Remember, what I felt in my heart is that God is sad because we don't ask him.
එතුමාගේ හදවතටම ඇත්තටම එතුමාටම කනස්සල්ලක් ආවලු එහෙම නැත්නම් එතුමාටම එතුමා ගැන මේ එකක් ආවලු දුකක් ආවලු ඇයි අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ නැත්තේ කියන එක. And I'm going to explain some reasons why we don't ask God. මම ඔබට පැහැදිලි කරන්නම් ඇයි අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ නැත්තේ කියන කාරණාව. And if you are honest and find yourself in one of these categories, one of these groups of people that don't ask, ඔබගේ ජීවිතේ ඔබ අවධානය දුන්නොතින් ඔබට ගණන් කරලා බලන්න පුළුවන් සමහර මිනිස්සු එහෙම නැත්නම් ඔබ මම්ම යම් දේවල් අහන්න නැතුව repent, පසුතැවෙන්නේ නැතුව restore your relationship with the Lord, නැවතත් ඔබගේ මගේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ තුල ගොඩනගා ගන්න නැතුව and start coming before your heavenly Father and ask. ඔබ මම දෙවියන් වහන්සේගේ මනට අපේ ස්වර්ගයේ පියාණන්ගේ ඉදිරියට ඉල්ලමින් එන්නේ නැතුව So let us see some reasons that why we don't ask. අපි බලමු ඇයි අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ නැති කියන එක. Some of us have too much pride. සමහර අපි අතර සමහර අයට තියෙනවා ගොඩක්ම අහංකාරත්වය. We say, I will do it myself. අපි අපිටම ප්‍රකාශ කරගන්න නැත්නම් අපි අපිටම කියනවා අපි අපිම කරගන්නම් කියලා මම තුලින් කරගන්නම් කියලා. I can do it. මට පුළුවන්. We have a wonderful counselor, Jesus Christ. අපිට ඉන්නවා නියම පුදුම උපදේශකාරකෙක් වෙන්නව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. But we think we are very clever and we don't go and ask for his advice, for his counseling. එච්චර අපිට ඒ උපදේශ දෙන්න ඉන්න කෙනෙක් ඉද්දී අපි හිතනවා අපි හරි බුද්ධිමත් ඒක නිසා අපි යාගෙන් ඉල්ලන්නේ නැතුව අපි අපේ විදියට අපි ඒක හොයාගන්න යනවා. We have our Lord, our provider, but we feel we are too big to go and ask from God. අපිටම කියලා දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා සියල්ල සපයන්නව දෙවියන් වහන්සේ. නමුත් අපි හිතා ගන්නවා අපි ඊට වඩා විශාලයි ඒක නිසා මට පුළුවන් මට සපය ගන්න කියලා. We have our great physician, our great doctor. ඒ වගේම අපිට ඉන්නවා මහත් වූ වෛද්‍යවරයාණෝ. But we say we are happy with our herbs, we are happy with our medicine, we are happy with our doctors, so we don't call him. ඒක නිසා අපි හිතා ගන්නවා නෑ මම ගන්න බෙහෙත් මට සෑහෙයි ඒ වගේම මම යන වෛද්‍යවරයා මට හොඳයි මගේ සෞඛ්‍ය තත්ත්වය මට හොඳයි ඒක නිසා මට දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න අවශ්‍ය නෑ කියලා. Put your pride aside and ask God. ඔබේ මගේ අහංකාරත්වය පැත්තක දාලා අපි දෙවියන් වහන්සේගෙන් අපිට අවශ්‍ය කරන දේ ඉල්ලන්න පුරුදු වෙමු. Amen. Asking God is not a weakness. It's not a weakness. දෙවියන් වහන්සේගෙන් අහන්න එපා දුර්වල දේවල්. Refusing to ask God is a weakness. ඒ වගේම දෙවියන් වහන්සේගෙන් අහන්න එපා ඉව නැත්නම් ප්‍රතික්ෂේප කරන්න අපිට අපිව ධෛර්යමත් කරන්න නැති දේවල්. Remember, there is nothing that we can do that God cannot do it better. අපිට කිසිම දෙයක් කරන්න බෑ දෙවියන් වහන්සේ නැතුව. God can do better what we can do. අපි ඔබ මම හිතනවා අපිට පුළුවන් ඒ දේවල් හැමදේම හොඳින් කරන්න කියලා. නමුත් මතක තියාගන්න දෙවියන් වහන්සේට පුළුවන් ඒ දේ ඔබට මට වඩා හොඳට කරන්න. Amen. So put your pride aside and come and ask your heavenly Father. අපි අපේ තියෙන අහංකාරත්වය පැත්තකින් දාලා එහෙම නැත්නම් අපේ මමත්වය පැත්තකින් දාලා අපි දෙවියන් වහන්සේ තුලට යම් උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන් කියලා. Amen. Another reason we don't ask is that many times we feel guilt. ඒ වගේම දෙවෙනි කාරණාව නම් අපි තව දෙයක් තමයි අපි කරන්නව දෙවියන් වහන්සේගෙන් අල්ලන්නේ ඒ කියන්නේ අපිට දැනෙනවා අපි වැරදිකාරී කියන හැඟීම. We say, I don't deserve the help of God. ගොඩක් වෙලාවට අපි හිතනවා මම දෙවියන් වහන්සේට එහෙම නැත්නම් දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දීලා නැහැ කියලා. We think I am not good enough for God to help me. ඒ වගේම අපි හිතනවා සමහර වෙලාවට දෙවියන් වහන්සේ මට උදව් කරන්න මම ඒ තරම් සුදුසෙක් නෙමෙයි කියලා. This is a wrong way of thinking. මේ ආකාරයෙන් හිතන එක ඇත්තටම වැරදි. Let me tell you a story that I was reading. ඊට හරින්න ඔබට මම කියවපු කතන්දරයක් කියවන්න. There was a sailor. එක නැවියෙක් හිටියලු එහෙම නැත්නම් ඔබ දන්නවා නැවක යනව
ලොක් ප්‍රධානයා නෙමෙයි නැව පදවන කෙනා. He was following Jesus, but later he backslidden. He stopped following Jesus. ඔහු මුලින්ම දෙවියන් වහන්සේගේ අනුගාමිකයෙක් වෙලා හිටියා. පස්සේ ඔහු දෙවියන් වහන්සේගේ කියන්නේ අනුගාමිකකමෙන් ටිකක් පිටිපස්සට ගිහිල්ලා ටික පස්සට ගිහිල්ලා හිටියා. So for some years he was not following Jesus. එහෙම ඒක කාරණා කොටගෙන ඔහු ගොඩාක් කාලයක් තුරදී දෙවියන් වහන්සේව පිළිගන්න ඒ කියන්නේ පිළි අරගෙන පසුබෑමට ලක් වෙලා හිටියා. He stopped going to church. He stopped praying. ඔහු අත්හැරලා හිටියා සභාවට පැමිණෙන එක, ඒ වගේම යාඥා කරන එක. And one Sunday he and some of his friends they went fishing in the sea. එක ඉරු දිනක් ඔහුගේ මිත්‍රයන් සමග ගැඹුරු මුහුදේ මාළු අල්ලන්න ගියා. And then there was a big storm. ඒ වෙලාවේදී ඒ ගැඹුරු මුහුදේ ලොකු කුණාටුවක් ඇති වුණා. And they were going to sink. ඔහු ඒ වෙලාවේදී ගීත කියන්නේ එහෙම නැත්නම් ගීත කියන්න මේ වෙලාව හිටියා. So his friends remembered, he was going to church. He can pray and we can be saved. ඊට පස්සේ ඔහුගේ යාළුවාට මතක් වුණා ඔහු සභාවට ගියපු කෙනෙක්, ඒක නිසා ඔහුට පුළුවන් අපි වෙනුවෙන් යාඥා කරන්න කියලා. So they went to him and told him, pray so we don't die. සමා වෙන්න ඔහු ගිලෙන්න යන වෙලාවේදී ඔහුගේ යාළුවන්ට මතක් වුණා මේ පුජ්‍යලයා ඉස්සල්ලාම සභාවට ගියපු කෙනෙක්, ඒක නිසා ඔහුට පුළුවන් අපි වෙනුවෙන් යාඥා කරලා අපේ ජීවිත ගලව ගන්න, ඒක නිසා කරුණාකරලා ඔබ යාඥා කරන්න කියලා. He told them, it's been years to pray and go to church. I cannot pray. ඊට පස්සේ ඔහු මෙහෙම ප්‍රකාශ කරා. ගොඩාක් ඉස්සලා මං සභාවට ගියේ. දැන් ගොඩක් කල් මං යාඥා කළා. ඒක නිසා මට බැහැ යාඥා කරන්න. God is not going to listen to me. ඒක දැන් ගොඩක් කල් නිසා දෙවියන් වහන්සේ මට හුඟක් දෙන්න යන්නේ නැහැ. He was feeling guilty. ඔහු ගැනම වැරදිකාරී හැඟීමක් ඇති වෙලා තිබුණා. He felt unworthy to pray. ඔහු ගැනම දැනලා තිබුණා ඔහු යාඥා කරන්න තරම් සුදුසෙක් නෙමෙයි කියලා. He felt he was not good enough to pray and God to listen to him. ඔහු ගැනම දැනලා තිබුණා ඔහු යාඥා කරන්න තරම් සුදුසෙක් නෙමෙයි, එහෙම නැත්නම් ඒකට වටිනාකමක් නැති පුද්ගලයෙක් කියලා. Finally his friends were pushing him. අවසානයේදී ඔහුගේ යාළුවෝ ඔහුව ඒ සඳහා තල්ලු කරන්න, එහෙම නැත්නම් ඒ සඳහා ඔහුව පොළඹවන්න පටන් ගත්තා. So he said, Lord, for 5 years I didn't go to church, I didn't pray to you, and I didn't disturb you. ස්වාමීනි, අවුරුදු 5ක් තිස්සේ මම සභාවට ගියේ නැහැ, මම ඔබට යාඥා කරේ නැහැ. ඒ කියන්නේ මම ඔබට කරදර කරේ නැහැ. එහෙම නැත්නම් ඔබට මම කනස්සල් එහෙම ඔබට මම එක දේවල් පැවසුවේ නැහැ කියලා. So Lord, if you do something and we don't die, I promise I will not disturb you for the next 5 years. ඒ වෙලාවේ ඔහු දැනගෙන හිටියා ඔහු ඉන්න ප්‍රශ්නයක් තුල කියලා. ඒත් ඔහු මෙහෙම යාඥා කරා, ස්වාමිනේ දැන් මම ඔබට යාඥා කරනවා මේ කට්ටිය අපව මෙතනින් ගැලෙවොදී නැවතත් මම ඔබට අවුරුදු 5ක්ම කරදර කරන්නේ නැහැ කියලා. If you feel guilty and you think God will not listen to you, ඔබට මට දැනෙනවා නම් ඔබ මම වැරදිකාරී හැංගීම දෙවියන් වහන්සේ ඔබට මට අහුම්කම් දෙන්නේ නැහැ කියලා. if you have done some sin, ඔබ මම සමහර පාපිෂ්ඨ දේවල් කරලා තියෙනවා නම්, if you have done some mistake, ඔබ මම සමහර වැරදි අතපසුවීම් කරලා තියෙනවා නම්, if you feel you are a failure before God, ඔබට මට හැඟෙනවා නම් ඉස්සල්ලාම මුලින්ම අපි දෙවියන් වහන්සේගේ ඉස්සරහා වැරදි විදියට ඒ කියන්නේ ඒකෙන් අසමත් වුණා කියලා, and for these reasons you feel guilty, මේවා කරුණු කොටගෙන ඔබට මට වැරදිකාරී හැඟීම ඇති වෙනවා. just repent. එකම දෙයයි අපි කළ යුත්තේ උන්වහන්සේගේ ඉදිරියේ පසුතැවෙන එක විතරයි. Ask forgiveness from the Lord උන්වහන්සේගෙන් ඔබට මට අයිතිය තියෙනවා, එහෙම නැත්නම් උන්වහන්සේගේ සමාව ඉල්ලන්න. and come back to Him. නැවත ආපස්සට හැරිලා උන්වහන්සේ වෙතට අපිට එන්න පුළුවන්. It is so simple, it is so easy. ඒක හරිම සරලයි. ඒක අපිට ඉක්මනින් කරන්න පුළුවන් දෙයක්. The question is not whether you are good enough. ප්‍රශ්නය ඔබ මම ඒකට සුදුසුද කියන එක නෙමෙයි. The question is whether the blood of Jesus shed on the cross was good enough.
ඒකට කාරණා ඒකට හොඳම උදාහරණය නම් ජේසුස් වහන්සේ ඔබ මම සුදුසුද කියන එක නෙමෙයි. නමුත් ජේසුස් වහන්සේගේ ලේ කුරුසේ මත හසු ලේ කන්න කොටගෙන ඔබට මට ඒ දේ කරන්න පුළුවන්. I mean, because of the blood of Jesus, you can be forgiven. Just do it and remove the guilt away from you. ජේසුස් වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන ඔබේ මගේ වැරදිකාරය හැංගීම් අතහැරලා දාලා නැවත ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්න ඔබට මට ආශිර්වාදය තියෙනවා. Amen. Amen. Some others, they have doubts whether God will answer or not. සමහර වෙලාවට ඔබට මට උන්වහන්සේට යාඥා කරන වෙලාවේදී සැකේ කියන දේ පහළ වෙනවා. උන්වහන්සේ අහනවද නැද්ද කියන එක මත. Sometimes we do not expect God to answer. ඒ වගේම සමහර වෙලාවදී අපි ඉල්ලුවාට අපි බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ මේකට පිළිතුරු දෙන එකක් නැහැ කියන හැඟීම. We have the doubt whether God will answer what we ask. අපිට හැම වෙලාවෙම සැකේ කියන එක පවතිනවා දෙවියන් වහන්සේ මේකට උත්තර දෙයිද උන්වහන්සේ අහන් ඉන්නවද කියලා. So we are afraid to pray because we don't believe that there will be an answer. ඒක කරන කොටගෙන අපි ආඥා කරන්න බය වෙනවා දෙවියන් වහන්සේ මේකට උත්තර දෙයිද නැද්ද කියලා. And many times we miss the blessings of God because we have doubts and we don't ask. බොහෝ වෙලාවෙදී ඔබ මම තියෙන ආශිර්වාද අහිමි කරගන්නවා ඒ සැකය කියන දේ කරන කොටගෙන. Let me tell you another funny story. මට ඉඩ හරින්න නැවතත් ඔබ සඳහා විහිළු කතාවක් කීමට. There was a small town in America. එක්සත් ජනපදයේ පුංචි නගරයක් තිබුණා. එහෙම නැත්නම් ටවුන් මේ එකක් තිබුණා. And in this town there was no shop that sold alcohol. නගරේ කිසිම ෂොප් එකක් තිබුණේ නැහැ ඇල්කොහොල් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ಜಾති විකුණන. There was no bar where people could go and drink. ඔබ දන්නවා බාර් එක අපි දන්නවනේ ඒ වගේ දෙයක් තිබුණේ නැහැ. But one day a godless man went to the city. A man that did not believe in God went to the city, went to the town. දෙවියන් වහන්සේ පිළිගත්තු නැති මිනිසෙක් මේ නගරයට ඇතුල් වෙලා And in the main street he built a bar. හරියටම පහර ඒ කියන්නේ ඒ නගරේ මැද ඔහු ලොකු බාර් එකක් සෑදුවා. And it was the only bar in the town. ඒ බාර් එක විතරමයි ඒ ටවුන් එකටම තිබුණේ. So people started coming and getting drunk. ඊට පස්සේ නගරේ හිටපු මිනිස්සු මේ බාර් එකට ඇවිල්ලා ඉවරලා ඔවුන් බීලමත් වෙන පටන් ගත්තා. Especially young people. මේකට ගොඩක් බැහැුනේ තරුණ වියේ පසු වෙන අය. The members of one of the churches in the same street, they said we are going to pray all night. එක මිනිස්සෙක් ඒ කියන්නේ සභාවට යන එක මිනිස්සෙක් ඔහු කිව්වා අපි දිනපතා මේ වෙනුවෙන් යාඥා කරන්න යනවා. And we asked God to burn the bar. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා අපි යාඥා කරන්න යනවා දෙවියන් වහන්සේ කන්නකොටගෙන මේ බාර් එක පිච්චිලා යන්න කියලා. Although they didn't believe, they had doubts whether God was going to do it. ඔවුන්ට සැකය තිබුණා දෙවියන් වහන්සේ මේක කරයිද නැද්ද කියන එක. Of course, as a Christian, I don't agree that we pray this kind of prayers. ඇත්තටම කිතුණුවෙක් වශයෙන් එතුමා නම් මේකට ඒ කියන්නේ මේවා වෙන්න එකඟ වෙන්නේ නැහැ මේ වගේ යාඥාවකට. But these people did it. නමුත් මේ මිනිස්සු කරා ඒක. A few weeks later, සති කීපයකට පස්සේ there was a thunderstorm in the area. ඒ හරියේ සුලිසුලක් ආවා. And the lightning hit the bar. අර ලයිට් වලින් ඒ ලයිට් එකක් කඩා ලයිට් කඩුවක් කඩාගෙන වැටිලා ඒ බාර් එක නැස්ති වුණා. And the bar was burned. ඒක කරනකොටගෙන ඒ බාර් එක ඇත්තටම ගිනිපත් වුණා. The owner of the bar was very angry. ඒකේ අයිතිකාරයාට ඉතාමත් කෝප ගත්තා මේ කරනකොටගෙන. He heard that the church was praying for this bar to be burned. ඔහුට කෙසේ හෝ මේ පණිවිඩය ඇහිලා තිබුණා මේ සභාව මේ බාර් එක ගිනි ගන්න කියලා මේක ඒ කියන්නේ අඩු වෙන්න කියලා යාඥා කරා කියලා. Although he was a man that money was his God, he didn't believe in God. මේක අයිතිකාරයා ගත්තු ඒකේ අයිතිකාරයා දෙවියන් වහන්සේ පිළිගත්තු නැති කෙනෙක්. He hired a lawyer. ඒක නිසා ඔහු එක ලෝයර් කෙනෙක් අඬ ගහගෙන and he took the church to the court.
ඔහු මුළු සභාව මේක නැත්නම් ඒ සභාව උසාවියට රැගෙන ගියා. and said, because of you, my bar is bad, you have to pay me to fix it. ඊට පස්සේ ඔහු උසාවියට ගිහිල්ලා නඩුවක් ෆයිල් කරා. මේ සභාව කරන කොටගෙන තමයි මගේ බාර් එක පිච්චිලා ගියේ. ඒක නිසා මේ සභාව මට ඒ මුදල ගෙවිය යුතුයි කියලා. The church also hired a lawyer ඒ වගේම සභාවත් ලෝයර් කෙනෙක්ව කුලියට ගත්තා. and told him to explain that it's not our fault, it was the thunderstorm that burned your bar. ඊට පස්සේ ඔහු ඒ නඩුකාරයෙක්ව කුලියට අරගෙන ඔහු කිව්වා මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක මේ සුලිසුලගේ ප්‍රශ්නයක්. මොකද සුලිසුලගේ ඇති වෙච්ච නිසා තමයි ලයිට් කණුව කඩාගෙන වැටලා ඒක ගිනි ගත්තේ කියලා. So the judge sat there, he kept the one lawyer speaking, then the other lawyer speaking. මේ උසාවියේ අධිකාරීතුමා මේ දෙපැත්තම අහගෙන හිටියා. මේ ලෝයර් මේ නඩුකාරයා මෙහෙම කියනවා, අනිත් එක්කෙනා මෙහෙම කියනවා කියලා. And after thinking, he said, ඊට පස්සේ ඔහු මේ දෙකටම අවධානය දීලා මෙහෙම ඔහු පැවසුවා this court understands මේ උසාවිය තේරුම් ගත්තා that the owner of the bar believes in the power of the prayer of the church. The owner of the bar believes in the power of the prayer of the church. මේ බාර් එකේ අයිතිකාරයා ඇත්තටම පිළිගත්ත සභාවේ තිබිච්ච බලය. And the church, they don't believe in their prayers. නමුත් සභාව පිළිගත්තේ නැහැ ඔවුන්ගේ යාඥාව. It is sad when the people in the world believe in our prayers and we don't believe in our prayers. ඒක හරිම කනගාටුයි. මක්නිසාද ලෝකයේ මිනිස්සු ඔබම යාඥා කරන දේවල් කාර්ත කොටගෙන ඔවුන් දැනගන්න යනවා දෙවියන් වහන්සේගේ අධිකි එහෙම නැත්නම් සුපිරි අධිකාරී බලය. නමුත් ඔබමම දකින්නේ නැහැ. ඔබම යාඥා කරන දෙයට පිළිතුරු ලැබුණාම ඒක වෙන්නේ දෙවියන් වහන්සේ මතින් කියලා. When you pray, don't doubt. ඔබම යාඥා කරන වෙලාවදී කිසිම වෙලාවක සැකයක් තියාගන්න එපා. God will answer. ස්වාමීන් වහන්සේකට පිළිතුරු දෙනවාමයි. Amen. I told you I will tell you many funny stories, but learn the lesson. ඔබට මම පැවසුවා මම ගොඩක් විහිළු කතා කරනවා. නමුත් මේ තුලින් ඔබේ මගේ අවධානය කියන්නේ ඒක තුලින් ගොඩක් ප්‍රධාන මේ එකක් දෙනවා කියන එක. There are some people, especially women, but men as well, but mostly women, බොහෝ වෙලාවට කාන්තාවන් ඇත්තටම පිරිමිත් ඉන්නවා මේකට. who can go shopping all day ගොඩක් වෙලාවට කාන්තාව තමයි ගොඩක් වෙලාවට shopping යන්නේ. and at the end they buy nothing. ඔහු ගොඩක් වෙලාවට යනවා. නමුත් අවසානයේදී ඔහු කිසිම දෙයක් අරගෙන නැහැ. They do window shopping. ඔබ දකින්න ඇති ගොඩක් වෙලාවට කාන්තාව වෙන අපි ගිහිල්ලා අර එළියේ ඉඳලා සාප්පු වල තියෙන දේවල් අරමුණවා විතර ඇතුළට ගිහිල්ලා ගන්න නැහැ. Do you know what is a window shopping? ඔබ දන්නව නේද අර එළියේ ඉඳලා වීදුරු වලින් අරපන්නේ ඒක තමයි window shopping කියන්නේ. You see all the good things that the shops have, ගොඩක් වෙලාවට අපි අවධානය වීදුරුවෙන් එළියේ ඉඳලා එහෙම නැත්නම් පිටට ඉඳලා අපි අවධානය දෙනවා ඒකේ තියෙන ලස්සන දේවල් වලට. and then you go home and you take nothing. ඊට පස්සේ අපි ඔක්කොම සිරින අරඹලා ගෙදර යනවා කිසිම දෙයක් අරගෙන නැහැ. You go to the shop just to see, but you don't expect to buy anything. සමහර වෙලාවට අපි ෂොප් එක ඇතුළටත් යනවා ගිහිල්ලා ඉවර හැමදේම අල්ලලා බලනවා. නමුත් කිසිම දෙයක් අරගෙන නැහැ ගෙදර ගිහිල්ලා. Now there are people that their prayer is a window shopping prayer. සමහර මිනිස්සු ඉන්නවා හරියට මේ වින්ඩෝ shopping එහෙම නැත්නම් මේ වීදුරු තුලින් බලලා යාඥා කරන කට්ටිය වගේ. They can pray all day, but they don't expect that they will receive anything. එයාලට පුළුවන් හැම වෙලාවෙම යාඥා කරන්න. නමුත් එයාලා අවසානයේදී ගන්න දෙයක් නැහැ. They have programmed their mind to pray good prayers, but they don't expect anything to happen. එයාලගේ මොළේ තුලින් එහෙම නැත්නම් එයාලා මනසින් හොඳ යාඥා කරනවා. නමුත් අවසානයේදී කිසිම දෙයක් ලබාගෙන නැහැ. And many times we pray like that. බොහෝ වෙලාවට අපි බොහෝ වෙලාවදී අපි මේ විදිහට තමයි යාඥා කරන්නේ. We pray nice prayers, but we don't expect that God is going to answer. අපි බොහෝ වෙලාවට අලංකාර ලෙස යාඥා කරනවා. නමුත් අවසානයේදී අපි දෙවියන් වහන්සේගෙන් කිසිම දෙයක් ලබාගෙන නැහැ. And many times God surprises us බොහෝ වෙලාවට දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ මාව පුදුමයටපත් කරන්න. because He answers the prayers.
මක් නිසාද උන්වහන්සේ යාඥාවට පිළිතුරු දෙනවා. And we are surprised. ඒක කරන කොටගෙන අපි අධික ලෙස පුදුම වෙන්න යනවා. We pray, but we don't expect that answer will come. අපි යාඥා කරනවා නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකට උත්තරේ කියලා. In the book of Acts, in chapter 12, ක්‍රියා දෙකේ ක්‍රියා 12 King Herod arrested Peter. හෙරොස් රජතුමා පීටර්ව පේතුරුතුමාව අත්අඩංගුවට ගත්තු වෙලාවේ And put him in a prison with chains on everywhere around him so he could not escape. ඔහුව සිරගත කරා හැම පැත්තෙම ඔබ දන්නවා දම්බැල් දාලා බැඳලා මක් නිසාද ඔහුට ඒකෙන් ගැලවිලා යන්න බැරි ආකාරයෙන්. And he was planning to kill him. හෙරොස් රජතුමා මේවා කරලා තිබුණේ පේතුරුතුමාව මරලා දාන්නයි. What did the church do? මොනවද සභාව කරේ? The church started praying. සභාව එක දිගටම යාඥා කරා. Praying hot prayers. මොකද ඔහු යාඥා කරේ මොන විදියටද යාඥා කරේ? And they said, Lord, release, set free Peter. ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව කරන කොටගෙන පේතුරුව නිදහස් කරන්න කියලා. And God miraculously sends an angel ස්වාමීන් වහන්සේ හාස්කමක් කරන කොටගෙන උන්වහන්සේගේ දූතයන් යවලා and sets Peter free and brings him out of the prison. ඒ දම්බැල් කඩලා ඒව විවුර්ත කරලා පේතුරුව එළියට අරගෙන ආවා. So Peter is free and he said, where shall I go? පේතුරුව එළියට නිදහස ලැබලා එළියට ආවට පස්සේ එයා එක්ක මම කොහෙද යන්නේ කියලා දූතයන්ගේ I will go to the church. මම සභාවට යනවා. So he goes to the church. ඔහු සභාවට ගිය වෙලාවේ He knocks at the door. ඔහු දොරට තට්ටු කරන වෙලාවේදී They ask, who is it? ඔවුන් ඇහුවා කවුද මේ කියලා. And he said, it's Peter. ඔහු පැවසුවා පේතුරු කියලා. They said, impossible. We are praying for him. ඒක වෙන්න බෑ. මක් නිසාද අපි ඔහු සඳහා යාඥා කරනවා කියලා. They were praying for his release. God released him, but they were not expecting to see him released. ඔහු යාඥා කරමින් හිටියේ දෙවියන් වහන්සේට මොර ගසමින් හිටියේ පේතුරුව නිදහස් කරන්න කියලා. හැබැයි පේතුරු නිදහස් වෙලා ඇවිල්ලා ඔහුට ඒක විශ්වාස කරගන්න බැරි වුණා. මක් නිසාද ඔහු තාමත් යාඥා කරන නිසා. When you pray, expect God to answer. ඔබ යාඥා කරන වෙලාවෙදී මතක තියාගන්න ඒ යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවාමයි කියන එක. Amen. So learn to ask and expect answer. පුරුදු වෙන්න අපි යාඥා කරන වෙලාවදී උන්වහන්සේගේ යමක් ඉල්ලන වෙලාවේදී ඒ දේ ලබා ගන්න. Amen. So, if your problem is pride, ඔබේ මගේ ප්‍රශ්නය උඩඟුකම නම් if it is guilt, එහෙම නැත්නම් ඔබේ මගේ ප්‍රශ්නය වැරදිකාරී හැඟීම නම් if it is doubt, එහෙම නැත්නම් ඔබේ මගේ ප්‍රශ්නය සැකය නම් if you don't expect answer, ඒ වගේම ඔබේ මගේ ප්‍රශ්නය ඒකට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියලා check yourself. අපි අපවම සෝදිසි කරගමු. Repent and start asking. අපි ඒ ගැන පසුතැවිලි වෙලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. There is one more reason that I understood why we don't ask. එතුමාගේ අවධානය දීපු තවත් එක් කාරණාවක් තමයි ඇයි අපි අහන්නේ නැත්තේ කියන එක. Some of us Christians, we think we are super spiritual. සමහර අපි කිතුනුවන් වෙන අපි හිතනවා අපි සුපිරි අධිකාරී බලය ලබපු කිතුනුවන් කියලා. And we say, no, I will ask only spiritual things from God. එකම එක දෙයක් අපි හිතනවා නෑ මම ඉල්ලන්නේ දෙවියන් වහන්සේගෙන් ආත්මික දේවල් විතරයි කියලා. God is not Santa Claus. දෙවියන් වහන්සේ ඇවිල්ලා නත්තල් සීයා නෙමෙයි. So I ask him for things to bring me. Sorry. So I ask him for things to bring me. ඒක නිසා මම උන්වහන්සේගෙන් අහන්නේ මට දේවල් අරගෙන එන්න කියලා. Yes, true. God is not Santa Claus. God is much bigger. ඔව් ඒක සත්‍යයි. දෙවියන් වහන්සේ ඇවිල්ලා නත්තල් සීයා නෙමෙයි. දෙවියන් වහන්සේ මහත් වූ විශාල වූ දෙවියන් වහන්සේ. What God does in my life, Santa Claus cannot do. මොනවද දෙවියන් වහන්සේ මගේ ජීවිතය තුල කරා කියන ඒක නත්තල් සීයාට කරන්න බැරි දෙයක්. And God is my provider. ස්වාමීන් වහන්සේ මගේ සැපයුම් කරු. And yes, it's nice to pray for spiritual things. ඔව් ඒක ඇත්ත. ඒක සත්‍යයක්. ආත්මික දේවල් සඳහා යාඥා කරන එක. To ask people to be saved and come to the kingdom of God.
ඒක හොඳයි අපි ආඥා කරනක මිනිස්සු ගැනීම ලබලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙන එක. But this it doesn't mean that we don't ask for things we need. මේකේ තේරුම ඇවිල්ලා අපි දෙවියන් වහන්සේගෙන් අපිට අවශ්‍ය කරන දේවල් අහන්න නැතුව ඉන්න එක කියන එක නෙමෙයි. It doesn't mean that if we ask for things we really need that we are immature, we are not spiritual. ඒකේ තේරුම ඇවිල්ලා අපිට අවශ්‍ය කරන දේ අපි අහන්න නැතුව ඒක සංගවගෙන අපි ආත්මික දේ විතරක් අහගෙන ඉන්නවා කියන එක නෙමෙයි. Because the simple and clear teaching of God is ask. සරලම ඉගැන්වීම නම් දෙවියන් වහන්සේගේ දේ වචනේ කියලා තියෙනවා උන්වහන්සේගේ ඉල්ලන්න කියලා. Just ask your heavenly Father what you want. අහන්න ඔබේ ස්වර්ගයේ පියාණන් වහන්සේගෙන් ඔබට මට අවශ්‍ය කරන දේ. Trust Him. විශ්වාස කරන්න. And if for any of these reasons you have not been asking God, repent. මොකක් හරි මේ කාරණා කරන කොටගෙන අපි දෙවියන් වහන්සේගේ යම ඔබමම අහලා නැත්නම් ඒ සඳහා පසුතැවෙන්න. Restore your relationship with the Lord and start asking. නැවතත් ඔබේ මගේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ තුල ගොඩනගාගෙන උන්වහන්සේගෙන් අයදින්න ඉල්ලන්න. Amen. Amen. Are you with me? ඔබ මා සමග. All right. I have more to say. මට තව තියෙනවා ඔබට පවසන්න. Let us see verse 7 again. Matthew 7:7. නැවතත් අපේ අවධානය සුද්ධෝ මතේයු 7:7ට යමු. Ask and it will be given to you. Seek and you will find. Knock and the door will be open to you. ඉල්ලපල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ. සොයපල්ලා එවිට නුඹලාට සම්බ වේ. තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර හරිනු ලැබේ. Now notice, God says ask, but He says something else also. මෙතන අවධානය දෙන්න දෙවියන් වහන්සේ කියනවා අහන්න, ඉල්ලන්න, ඒ වගේම තව දේවල් තියෙනවා. He says ask and it will be given to you. ඉල්ලපල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ. Amen. Let us say together, ask and it will be given to you. ඉල්ලපල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ. Amen. God does not say ask and it will be sold to you. දෙවියන් වහන්සේ කිව්වේ නෑ ඉල්ලපල්ලා ඒක නුඹට ලැබෙයි කියලා. God does not say ask and you will have a loan. A loan from the bank. දෙවියන් වහන්සේ කිව්වේ නෑ නුඹට බැංකුවෙන් ලෝන් එකක් ඉල්ල ගන්න කියලා. God says ask and it will be given to you. දෙවියන් වහන්සේ කිව්වේ ඉල්ලපල්ලා එවිට නුඹලාට දෙනු ලැබෙයි කියලා. Amen. It's a free gift, a gift of grace that God is giving us. මේක නොමිලේ ලැබෙන දීමනාව දෙවියන් වහන්සේගේ කරුණාව කරන කොටගෙන. Amen. Answered prayer is not based on our past good works. යාඥාව කියන්නේ අපේ ඔබේ මගේ හොඳ කර්ම කොටගෙන ක්‍රියා කරන්නව දෙයක් නෙමෙයි. Answered prayer is not based on the good works we do today. යාඥාව කර්ම කොටගෙන ඒ කියන්නේ ඔබ මම කරන යහපත් දේ කර්ම කොටගෙන ඔබට මට යමක් ලැබෙන්න යන්නේ නැහැ. An answered prayer is not on the future works we will do. ඒ වගේම යාඥාව කියන්නේ අපි අනාගතයේදී කරන්න යන දේවල් කර්ම කොටගෙන ලැබෙන දේකුත් නෙමෙයි. God answers because of His grace, of His kindness, of His mercy. ස්වාමීන් වහන්සේ මේ දේවල් වලට පිළිතුරු දෙන්නේ ඔබේ මගේ යහපත්කම කරන කොටගෙන නෙමෙයි උන්වහන්සේගේ අධික මහත් වූ කරුණාව කරන කොටගෙනයි. Amen. Jesus says ask and it will be given to you. ජේසුස් වහන්සේ මෙහෙම පැවසුවා ඉල්ලන්න එවිට නුඹලාට දෙනු ලැබෙයි කියලා. Amen. Amen. And then Jesus gives us a funny example. ඊට පස්සේ ජේසුස් වහන්සේ පුංචි විහිළුවක් වගේ දෙයක් කරා. Let's go to Matthew 7:9 until 11. අපි සුද්ධෝ මතේයු 7:9 ඉඳලා 11 වෙනකන් යමු. Which of you, if his son asks for bread, will give him a stone? නුඹලා අතරේ කවර මිනිසෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම් ඔහුට ගලක් දෙද? Verse 10. Or if he asks for a fish, will give him a snake? 10 නොහොත් ඔහු මස්සෙකු ඉල්ලන්නේ නම් ඔහුට සර්පෙක් දෙද? Verse 11.
if you then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give good gifts to those who ask him? 11 මෙසේ නපුරු නුබලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නේ නම් කොපමණ වැඩියෙන් ස්වර්ගයේ සිටින නුබලාගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නට යහපත් දේ නොදෙන්නේද? Well, it's a funny example, and I was thinking, what is common between bread and a stone? ඇත්තටම මේක විහිළුවක් වගේ. එතුමාගේ අවධානය දෙන්න ගියා පානු ඒ වගේම Bread and stone. ගලු පාන් අතර තියෙන මොකක්ද සමානත්වය කියලා. Well, the only thing I can say is the shape of the bread and the shape of a big stone may be similar. එකම දේ මට දෙන්න පුළුවන් ඔබ දන්නවා ගල් තියෙන සමහර හරියට පාන් වගේ පාන් ගෙඩිය තියෙන ගල් වගේ. And then I was thinking, what is common between a fish and a snake? ඒ වගේම එතුමාගේ ඊට පස්සේ අවධානය ගියා මොකද්ද මත්ස්‍යයයි සර්පයයි අතර තියෙන සමානත්වය කියලා. The only thing I can think is that they sleep. You cannot catch them. ඔබට දකින්න පුළුවන් ඔහු අර සර්පයා යන විදියත් ඒ වගේම මාළුවා පීනන විදියට අපි අත දාලා එකපාරෙන් අල්ල ගන්න බෑ මොකද දිස්සන නිසා. And Jesus says, your heavenly Father, you have to trust him to give you good gifts and not useless or dangerous things. යේසුස් වහන්සේ මෙතන පවසනවා නුඹේ ස්වර්ගයේ පියාණන් වහන්සේ නුඹට දෙන්නේ කිසිම දෙයකින් අයහපතක් නුඹට සිදු නොවෙන්නව දේවල්. Even normal earthly fathers, they can give good gifts to their children. සාමාන්‍යයෙන් ඔබේ මගේ පියා අපිට යහපත් දේ දෙන වෙලාවේදී How much more your heavenly Father will give you? ඊට වඩා කොපමණ මහත් වූ දේ ස්වර්ගයේ පියාණන් ඔබට මට දෙනවද? And God has proved that he gives us. මොනවද උන්වහන්සේ අපිට දෙන්නේ? Let us see one verse, Romans 8:32. අපි රෝම 8:32ට යමු. Romans 8:32. He who did not spare his own son, but gave him up for us all, how will he not also, along with him, graciously give us all things? තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු නොගෙන අපි සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තැනට වහන්සේ පුත්‍රයා ඇතුළු අනිකුත් සියල්ල අපිට නොදෙන්නේ කෙසේද? Let us say it together. අපි එකට පවසමු හැම කෙනෙක්ම. තමන් වහන්සේගේ පුත්‍රයා ඉතුරු නොගෙන අපි සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තැනට වහන්සේ පුත්‍රයා ඇතුළු අනිකුත් සියල්ල අපිට නොදෙන්නේ කෙසේද? Amen. God wants to give. දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබට මට සපයන්න. He is a good father. උන්වහන්සේ යහපත් වූ පියාණන් වහන්සේ. Amen. ආමේන්. Let me tell you another story. ඊට හරියන මට තව කතාවක් ඔබට පවසන්න. Are you tired with the stories? ඔබට මහන්සියද කතා සමග? There was a young man that went to university and he was graduating. එක තරුණ BA පසු වෙන තරුණේ ඔහු විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා උපාධිය ලබාගෙන His father was rich. ඔහුගේ පියාණන් ඉතාමත් පොහොසත් වෙලා හිටියා. So the young man was admiring a sports car. ඔහුට තිබුණා ඒ තරුණයාට තිබුණා ඔබ දන්නවා ස්පෝර්ට් කාර් එකක්. And he made known to his father that I want this car as a gift from you. ඔහුගේ මනසේ තිබුණා මේ උපාධියෙන් පස්සේ ඔහුට ස්පෝර්ට් කාර් එකක් ඕනේ කියලා. ඒක නිසා Graduation day came. ඒ උපාධිය ලබා දෙන දවස ආවා. The young man was looking no car in their house. ඒ උපාධිධාරී ළමයා දැක්කා ගෙදර ඒ කාර් එක නැහැ. ඔහුගේ හිතෙන් මවාගෙන හිටියා මේ තාත්තා උට මේ කාර් එක දෙයි කියලා. And in the morning his father called him to his office. ඊට පස්සේ ඊළඟ දවසේ උදෑසන ඔහුගේ තාත්තා උට ඔහුගේ කාර්යාලයට කතා කරා. And he gave him a box
wrapped nicely. ඊට පස්සේ ඔහු දුන්නා ඔහුගේ දරුවාට එහෙම නැත්නම් ඔහුගේ පුතාට ලස්සන තෑග්ගක් වගේ පොඩි රැප් කරපු බොක්ස් එකක්. And he told, I am proud to have a good son like you. මම ඇත්තටම ඔබ ගැන ආඩම්බරයෙන් ඔබ වගේ පුත්‍රයෙක් මට ඉන්නෙක් ගැන I love you very much. මම ඔබට බොහෝ ආදරය කරනවා. So the young man was disappointed, but he opened the box ඇත්තටම මේ තරුණයා ඒ ගැන කලබලයටපත් වුණා. නමුත් ඔහු ඒ දීපු තෑග්ග විවෘත කරා. and inside the box there was a leather Bible. පෙට්ටිය තුල කුංචි බයිබලයක් තිබුණා. With the name of the son printed on it. ඒකේ ඉස්සරහ ගහලා තිබුණා පුතාගේ නම. The young man got very angry. ඊට පස්සේ මේ තරුණයා ඇත්තටම කෝපයටපත් වුණා. He threw the Bible on the desk of his father. ඊට පස්සේ ඔහු ඒ බයිබලය අරගෙන ඔහුගේ පියාගේ මේසේ මතට වීසි කරලා දැම්මා. And he said, you are so rich and you just give me a Bible for my graduation. ඇත්තටම මම උපාධියක් ගත්තට පස්සේ ඔබ මහා ගොඩාක් පොසත් කෙනෙක්. ඔබ මට නිකන් බයිබලයක් විතරයි දෙන්නේ කියලා ඔහු. And he went out, he banged the door. ඊට පස්සේ ඔහු එළියට යන ගමන් හයියෙන් දොර වහගෙන And he said, I will not come here again. ඔහු මෙහෙම කිව්වා මම නැවත මේ ස්ථානෙට එන්නේ නැහැ කියලා. And he went away. ඊට පස්සේ ඔහු ගියා යන්න. And the years passed and he didn't speak with his father. මෙහෙම වකවානු කාලය ගත වෙලා ගියා. ඔහු නැවත ඔහුගේ පියා සමග සම්බන්ධතාවය එහෙම නැත්නම් කතා කරේ නැහැ. Because he was so bitter inside him. මක්නිසාද ඔහුගේ හදවත තුල ඉතාමත් කෝපය එහෙම නැත්නම් චිත්තකම හටගෙන තිබුණා. After some years, he started thinking, my father must be old, he's going to die. I think it's good to make peace with my father. ඊට පස්සේ කාලේ මෙහෙම කාලවකවානුව ගෙවිගෙන යනකොට ඔහුට මතක් වුණා දැන් මගේ තාත්තා මහලුයි මේ කාලය හොඳයි නැවත සම්බන්ධතාවය අලුත් කරගන්න එක. And as he was thinking like that, he received a letter. එහෙම හිත ඉන්නකොට ඔහුට ලියුමක් හම්බුණා. And in the letter it said, your father has died. ඒ ලියුමේ ලියලා තිබුණා ඔබේ පියා මිය ඇදුනා. And he has left you everything. ඒක කරනකොටගෙන ඒ කියන්නේ තාත්තගෙන් පසු උරුමය පුතාටයි ඒ හැමදේම නුඹටයි. You must go and take care of the things he left you. ඔබ ගිහිල්ලා ඔබට සඳහා ඒ තාත්තා ඉතුරු කරපු දේවල් ඔබ ගිහිල්ලා ඒ දේවල් සුරක්ෂිතව පාවිච්චි කරන්න කියලා. The young man felt sad. ඇත්තටම මේ තරුණයාට ඉතාමත් දුකක් ඇති වුණා හදවත තුල. And sorry for his behavior. ඔහුට ඔහු ගැනම වැරදිකාරී එහෙම නැත්නම් පසුතැවීමක් ඇති වුණා ඔහුගේ හැසිරීම රටාව ගැන. He regretted for the way he behaved. ඔහු ඒ ගැන කනස්සලු වුණා. So he went and he found that his rich father left everything for him. ඔහු නැවතත් ඒ පියාගේ නිවසට ගිය වෙලාවේ ඇත්තටම මේ ධනෙ පූර්ණ වූ පියා මේ හැම දෙයක්ම ඔහු සඳහා ඉතුරු කරලා ගිය විදිය ඔහු දැක්කා. And as he was putting his father's things in order, ඔහු ඒ පියාගේ දේවල් එක සැලසුම එහෙම නැත්නම් ලස්සනට තියෙන ආකාරයේ තියෙන වෙලාවේදී he found the box with the Bible. ඔහු දැක්කා ඔහුට හම්බුණා අර බයිබලේ දාලා දීපු පෙට්ටිය. So he started crying. ඔහු ඇත්තට මේ වෙලාවේ අඬන්න පටන් ගත්තා. And he took the box. ඔහු ඒ පෙට්ටිය ළඟට අරගෙන And he saw that there was a bookmark in the Bible. එතන එක බුක්මාර්ක් එකක් එහෙම නැත්නම් ඔබ දන්නවා බයිබලේ පෙරනකොට අපිට පහසුවට දාන පොඩි බේම එකක් ඒ පත්‍රිකාව ඔහු දැක්කා. And when he opened at the bookmark, he saw a verse underlined. ඊට පස්සේ බුක්මාර්ක් එකේ අනිත් පැත්ත බලනකොට ඒකේ යමක් ලියලා තිබුණා. It was Matthew 7:11. ඒක එතන ලියලා තිබුණේ සුද්ධ මතේයු 7:11. That it says, if you then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give good gifts to those who ask him? මෙසේ නපුරු නුබලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නේ වුණා. කොපමණ වැඩියෙන් ස්වර්ගයේ සිටින නුබලාගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙන්නේද? And as he was reading, a car key fell down from the Bible.
ඇත්තටම ඒ පදේ කියවනකොට ඒකෙන් ඒ වාහනේ එහෙම නැත්නම් ඒ කාර් එකේ යතුරු බිමට වැටුණා. It was the car he wanted, ඒ ඔහුට අවශ්‍ය කරපු ඒ කාර් එකේ යතුර තමයි ඒ තිබුණේ. and on the key there was a note ඒ යතුර ඇත්තටම පරණයි. with the date of his graduation ඒකේ කොටලා තිබුණ ග්‍රැජුවේෂන් එකේ ඔහු උපාධිය ගත්තු දවස and written paid in full. ඒ වගේම ඒ මුළු ඒ කාර් එකට ගෙවන්න තිබිච්ච හැම දෙයක්ම මේකේ ගෙවලා කියලා ලියලා තිබුණා. Many times we miss the blessings of God because we don't like the way he wants to bless us. බොහෝ වෙලාවෙදී ඇත්තටම අපි දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන්න තියෙන ආශිර්වාද අපි දැකලා නැහැ. මක් නිසාද? උන්වහන්සේ දේවල් සපයන ආකාරය අපි දකින්න ආස නැති නිසා. We must have faith in God's goodness. අපි ඇත්තටම දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන බය වෙලා තියෙනවා. Remember, God does not give us in the way we ask it, the nice words we use. දෙවියන් වහන්සේ අපිට සමහර වෙලාවල්වලදී සපයන්නේ ලස්සන වචන තුලින් අපි ඉල්ලන ආකාරයෙන්. You cannot say, I prayed such a nice prayer, God is going to answer. ඔබට මට පවසන්න බෑ. වාව් මම නියම ලස්සන යාඥාවකින් යාඥා කරා දෙවියන් වහන්සේ දැන් අහුම්කම් දෙන්න යනවා කියලා. Now God is going to look if you have faith and expect the answer. දෙවියන් වහන්සේ බලන්නේ ඇත්තටම ඔබට මට ඇදහිල්ල තියනවාද මේ දේ ලබා ගන්න කියන එක ගැන. If you believe when you ask, අපි ඉල්ලන වෙලාවෙදිම ඒක ගැන විශ්වාසය ඇති කරගත යුතුයි. I want us to read the verse, Hebrews 11:6. Hebrews 11:6, and I want you to learn it by heart. හේබ්‍රෙව් 11:6. And without faith it is impossible to please God, because anyone who comes to him must believe that he exists and that he rewards those who earnestly seek him. හේබ්‍රෙව් 11:6. නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන්. මක් නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්න විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය. Amen. ආමේන්. God says you must go with faith to God, දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ තුලට යන්න ඇදහිල්ල තුලින් and you must know that he rewards those that go with faith and seek him. ඒ වගේම එතනදි පවසනවා උන්වහන්සේ තුලට ඇදහිල්ල කරන කොටගෙන යන අයට උන්වහන්සේ විපාක දෙනවා කියන එක. Amen. The answer to your prayer has nothing to do with how many nice words you use. ඔබේ මගේ යාඥාව ප්‍රායෝගික වෙන්න එහෙම නැත්නම් ඒක මේ එකක් වෙන්න යන්නේ නැහැ. කොච්චර ලස්සන වචන ඔබ මම පවසනවාද කියන එක. But you must ask with faith, expecting God to reward your faith. ඔබේ මගේ අවධානය එහෙම නැත්නම් ඔබේ මගේ දැඩි විශ්වාසය තියෙන්න ඕනේ දෙවියන් වහන්සේට යාඥා කරන වෙලාවෙදී උන්වහන්සේ ඒ දෙයට විපාක දෙනවා කියන එක මත. Amen. Amen. And let me close with some examples from the Bible. People asking and receiving. අපි නවත්තමු මිනිස්සු අහනවා ඒ වගේම ලබා ගන්නවා කියන එක. In Mark chapter 10 there was a blind man called Bartimaeus. සුද්ධ මාක් 10:51 බර්තිමේයු ගැන ස්තෝපෙනන බර්තිමේයු ගැන කතා කරන්නේ. He heard Jesus passing ඔහුට ඇහුණා ජේසුස් වහන්සේ ඒ මාර්ගය පසු කරගෙන යනවා කියලා. and he said, Jesus, Jesus, have mercy on me. ඔහු හයිය මොරගසන්න ගත්තා. ජේසුනි නුඹගේ කරුණාව නැත්නම් නුඹේ අවධානය මා වෙතට යොමු කරන්න කියලා. They told him, be quiet. එතන හිටපු මිනිස්සු කිව්වා කට වහන්න කියලා. You are disturbing Jesus. එවුන් කිව්වා නුඹ ජේසුස් වහන්සේට කරදර කරනවා. And he was shouting more loud. ඊට පස්සේ ඔහු අර ඉස්සල්ලාට වඩා හයියෙන් කෑ ගහන්න ගත්තා. So Jesus tells to him, ඊට පස්සේ ජේසුස් වහන්සේ උට කිව්වා let's go to Mark 10:51. සුද්ධ මාක් 10:51. What do you want me to do for you? Jesus asked him. The blind man said, Rabbi, I want to see. ජේසුස් වහන්සේ
ඔහුට කතා කොට මා විසින් නුඹට මක් කරනවාට නුඹ කැමැත්තේයිදයි ඔහුගෙන් ඇසූසේක. රප්තෝනි පෙනීම ලබා ගන්නට අධ්‍යා උන්වහන්සේට කීසේක. Amen. The blind man asked until he received. මේ අන්ධ මිනිසයා ඇහුවා එහෙම නැත්නම් ඇයදුල දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා අවසානයේදී ඔහු ලබා ගන්නකම්. He knocked on the door for healing until the door was open. ඔහු දොරට තට්ටු කරා සුවේ එනකම්ම අවසානයේදී සුවේ ලබා ගන්නකම්. That is how we must ask. මේ ආකාරයෙන් අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. Let me give you one more example. ඉතින් හරියට මට තව එක උදාහරණයක් ඔබට පවසන්න. In Matthew 15 there was a Canaanite or Syrophoenician woman. මතෙව් 15 කනනායි ස්ත්‍රියක් ගැන කියනවා. And Jesus was there. Let's go to Matthew 15:22. අපි යමු සුද්ධ මතෙව් 15:22ට. A Canaanite woman from that vicinity came to him crying out, Lord, Son of David, have mercy on me. My daughter is suffering terribly from demon possession. බලව කනයි ස්ත්‍රියක් ඒ සීමාවල සිට පිටතට ඇවි දාවිගේ පුත් ස්වාමියු මට කරුණා කළ මැනව. මාගේ දුව බලවත් ලෙස යක්ෂාවේශව සිටින්නයි කීවේය. I mean, she was asking when you read the story until Jesus gave her what she wanted. ඇය ඉල්ලුවා අවසානයේදී ජේසුස් වහන්සේ ඇයට අවශ්‍ය කරන දේ සපයන තුරුම. And her daughter was healed and delivered. ඒ වගේම ඇයගේ දරුවා ඒ යක්ෂාවේශ මේවකින් සුවය ලැබුවා. Amen. So it's not only asking, you ask until you receive. එකපාරක් අහන එක නෙමෙයි. නුඹ අහන්න උන්වහන්සේගෙන් අයදින අවසානයේදී නුඹ ඒ දේ ලබා ගන්න ආතුරුම. Amen. And Jesus says two funny parables about this. ඒ වගේම ජේසුස් වහන්සේ උපමා දෙකක් නිකන් විහිළුවට වගේ විහිළු සහගත විදියට පැවසුවා. The first one is in Luke 11. පළවෙනි එක ලූක් 11. Jesus says there was a man that in the night he went to his bedroom with his wife and his children. එක මිනිස්සෙක් රාත්‍රියේ ඔහුගේ නිදර කාමරයට ඔහුගේ බිරිඳත් ඔහුගේ දරුවන් සමග ගියා. And the children were making noise until slowly they were quiet and they went to sleep. මේ දරුවන් ඒ කාමරයට ගියාට පස්සේ ඔවුන්ලා ටික ශබ්ද කර අරව මේව කර හිටියා. අවසානයේදී ඔවුන් නිින්දටපත් වෙන තුරුම And everybody in the house was sleeping peacefully. හැම කෙනෙක්ම මේ ගෙදර හිටපු හැම කෙනෙක්ම සැනසෙලිකාර විදියට නිින්දට ගිය පසු At midnight a visitor comes to his neighbor. ඒ හැම කෙනෙක්ම හොඳ සුවනින්ද ඉන්න වෙලාවෙදී මධ්‍යහන රාත්‍රියේ එක ඔහුගේ අසල්වැසියෙක් ඔහුගේ දොර ගාවට ඇවිල්ලා It was unexpected. මේක ඔහු කිසිසේත්ම අපේක්ෂා නොවුණු දෙයක්. Good manners demanded that when a visitor comes, you must give him food. ඒ කාලේ තිබිච්ච දෙයක් තමයි ඕනෑම ඔබේ අසල්වාසියෙක් නුඹේ එහෙම නැත්නම් නුඹ කවුරු හරි බැහැ දකින්න එන වෙලාවේදී යම් ආහාරයක් සපයන්න ඕනේ. So the neighbor looks and has no bread. ඊට පස්සේ ඔහු බැලුවා ඒ වෙලාවේ පාන්ති දුන්නේ නැහැ. And then he remembers, ඊට පස්සේ ඔහුට මතක් වුණා my neighbor, I saw him, he has bought bread today. ඊට පස්සේ ඔහුට මතක් වුණා ඔහුගේ ගෙදරට අනිත් ගෙදර කට්ටිය අද දවසේ රොටි හැදුවා. ඒක නිසා එහෙට යවුණා හරි කියලා. So at midnight he goes to his neighbor who is sleeping with his wife and the children. මේ මිනිස්සයාට කන්න නැතුව හිටියේ. මේ මිනිස්සයාට මතක් වුණා මගේ අසල්වැසියාගේ ගෙදර කට්ටිය ගාව පාන්ති වුණා. ඒක නිසා මම මේ රෑ ගිහිල්ලා ඔහුගෙන් ඉල්ලනවා කියලා අර කට්ටිය සුවනින්ද ඉන්න වෙලාවේදී And he starts banging at the door. ඔහු තට්ටු කරන පටන් ගත්තා ඔහුගේ නිවසේ දොරට එක දිගටම. The man inside says, go away, we are sleeping, my children are sleeping. ඊට පස්සේ නිවස ඇතුලේ හිටපු අර සුවදායක නිින්ද හිටපු මිනිස්සයා කිව්වා කරුණා කරලා මෙතනින් ඉවත් වෙලා යන්න. මගේ දරුවන් සමග මම සුවනින්ද ඉන්නවා කියලා. The man said, I need a loaf of bread. ඊට පස්සේ අර මිනිස්සයා එළිය හිටපු මිනිස්සයා පැවසුවා මට පාන් ගෙඩියක් අවශ්‍යයි කියලා. The man inside said, go away, don't wake us up.
ඊට පස්සේ නැවතත් ඔහු කිව්වා කරුණා කරලා මෙතනින් ඉවත් වෙලා යන්න අපිව පුපුදවන්න නැතුව කියලා. But the man, he was not going away. නමුත් ඔහු එතනින් එළියට යන්නේ නැතුව එක දිගට මේ දොරත් තට්ටු කර කර හිටියා. So the man inside the house, he got out of bed. ඊට පස්සේ ඔහු ඒකේ කරදරේ අසාගෙන ඉන්න බැරි කමට ඔහු ඇඳෙන් නැගිටලා He found the bread, he opened the door, gave it to him, he said, go away. ඊට පස්සේ ඔහුගේ පාංගෙඩි අරගෙන ඉවරලා දොර ඇරලා දීලා කිව්වා බේක අරගෙන කරුණා කරලා මෙතනින් යන්න කියලා. And Jesus said about this, let's go to Luke 11:8. යේසුස් වහන්සේ මේක කිව්වේ අපි යමු සුද්ධෝලු 11:8ට. I tell you, though he will not get up and give him the bread because he is his friend, yes, yet because of the man's boldness, I would say shamelessness, he will get up and give him as much as he needs. සුද්ධෝලු 11:8 නුඹලාට කියමි ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙත් ඔහුගේ කන්නලම් නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නයි කිසේක. Yes, I don't know how it is in your translation, but in the original language means he was shameless and persisting in a shameless way. අපේ මේ කියන විදියට නෙමෙයි ඇත්තටම මේකේ අර මුල් අධ්‍යයනයේ ගියාම ඒකේ කියනවා ඔහු ඇවිල්ලා හරි ලැජ්ජා සහගත වේදේ ඉල්ලපු නිසා ඒකේ කරදර ඉවස ගන්න බැරි නිසා ඔහු දුන්නා කියලා. But with this attitude, he got what he wanted. හැබැයි මේ දේ කරන කොටගෙන ඔහුට අවශ්‍ය කරන දේ ලබා ගත්තා. When we ask God, we must insist. ඇත්තටම අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන වෙලාවට මේ ආකාරයෙන් And then God said another funny parable in Luke 18. ඊට පස්සේ නැවතත් දෙවියන් වහන්සේ තව උපමා කතාවක් කිව්වා සුද්ධෝලු 18. A widow එක වැන්දපු ස්ත්‍රියා was cheated by a bad judge. ඔහු ඇත්තටම එක නඩුකාරයෙක්ගෙන් ඔහුගෙන් ඇයට අවශ්‍ය කරන හරි විදියට විනිශ්චය ලැබිලා තිබුණ නැහැ. And he did not give her her rights. ඒ වගේම ඔහුට ඇයට අවශ්‍ය කරන හරි විදියට ඒ දේවල් සපයලා තිබුණ නැහැ. What did she do? මොනවද මේ ස්ත්‍රිය කරේ? She was running after the judge whenever he was in the streets. මේ විනිශ්චයකාරතුමා කාර්ය ඇවිදගෙන යන වෙලාවේදී ඇයට අවශ්‍ය කරන දේ නොලකුණා ඇය ඔහු පසුපසම දුව ගියා. And she was shouting, I want my rights. ඇය ඔහු පසුපසම දුවගෙන ගිහලා කිව්වා මට හරියට යුද්ධය ඉෂ්ට කරම යනවා කියලා. The judge was going to a restaurant, she was there. I want my rights. විනිශ්චයකාරයා යම් ස්ථානයකට ගිහලා ආහාර ගන්න වෙලාවෙදිත් එහෙම නැත්නම් ආපන ශාලාවට ගිහලා ඇය දුවගෙන ගිහලා කිව්වා මට යුද්ධය ඉෂ්ට කරන්න කියලා. Give me my rights. මට යුද්ධය ඉෂ්ට කරන්න. He was going to the supermarket, the woman was there. එතුමා සුපර් මාකට් එකට ගියත් මේ කාන්තාව ඔහුගේ පිටිපස්සේ ඉඳලා කියනවා අර දේව. Give me justice. මට හරි යුද්ධය ඉෂ්ට කරන්න මට විනිශ්චය දෙන්න හරි විදියට. Day after day, week after week. දිනපතා සතිපතා. And finally this bad judge got tired. මේක කරනකොටගෙන අවසානයේදී මේ විනිශ්චයකාරතුමාට හරියට ඇත්තට මහන්සියක් නැහැ මට කරදරයක් වුණා මේ කාන්තාව. And let us see what he said. Luke 18:5. අපි සුද්ධෝලු 18:5ට යමු. Yet because this widow keeps bothering me, causes trouble to me, I will see that she gets justice so that she won't eventually wear me out with her coming. ලූක් 18:5 මේ වැන්දපුව මට කරදරයක් හේයි. ඈ නිතර ඊමාන් මා නොපෙළෙන පිරිස ඈට යුද්ධය කරන්න මේ කියන්නේ කිසේක. Amen. Amen. Jesus is giving us all these examples to teach us that we must ask and not give up even if we don't have the answer. ජේසුස් වහන්සේ මේ හැම උපමාවකින්ම අපිට කියන්නේ අපි හැම වෙලාවෙම ඉල්ලන්න ඕනේ ඒ දේ අපිට ලබා ගන්න තුරුම. ඔබ ඒක ඉඩ හරින්න ඒ කියන්නේ අතහැරලා දාන්න නැතුව. God says ask and it will be given to you.
දෙවියන් වහන්සේ මට ජේසුස් වහන්සේ කිව්වා ඉල්ලන්න එවිට නුඹලාට දෙනු ලැබේ. And he says, ask, 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 and it will be given to you. උන්වහන්සේ කිව්වා ඉල්ලන්න 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 ඒක ඔබට මට අයිති ඒක ඔබට මටයි. So learn to ask. If you have not been doing it, start doing it. ඔබ මම ඒ දේ කරන්නේ නැත්නම් තා වෙනතුරු ඒක කරන්න පටන් ගන්න. And expect God to answer. ඒ වගේම බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේකට පිළිතුරු දෙනවා කියන එක. Amen. ආමේන්. And I want to close with one verse from Psalm 65:2. එක පදයකින් මට අවසන් කරන්න ඕනේ ගීතාවලියේ 65:2. It's a name of God here. මෙතන දෙවියන් වහන්සේගේ නාමය It says, you who answer prayer, to you all people will come. යාඥාව අසන තැනැත්තන් වහන්සේ මාංශය සියල්ලම ඔබ වෙතට පැමිණෙන්නේය. A name of God, you who answer prayers. එතන දෙවියන් වහන්සේගේ නාමය තියෙනවා. යාඥාව අසන තැනැත්තන් වහන්සේ. God answers prayers. දෙවියන් වහන්සේ යාඥාව අසනවා. If you really need something, go to your heavenly Father. ඇත්තටම ඔබට මට යමක් අවශ්‍යද? යන්න අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙතට. Don't try to think how he will answer. හිතන්න එපා. ඒ ගැන අවධානය දෙන්න එපා. කොහොමද මේ දෙවියන් වහන්සේ මට හුම්කම් දෙන්නේ කියන එක. He will give it to you in his own way. උන්වහන්සේ ඒක දෙන්න යනවා. උන්වහන්සේගේම සැලැස්මක් කරනකොටගෙන. So learn to ask. ඉගෙන ගන්න උන්වහන්සේගෙන් අයදින්න. Amen. Amen. Let us pray. Let us අපි pray. යාඥා කරමු. Heavenly Father, we thank you because you are a good Father. ස්වර්ගයේ පියාණනි ඔබ වහන්සේට ස්තුතියි මක්නිසාද ඔබ වහන්සේ මහත් විශාල පියාණන් වහන්සේ නිසා. You are the best Father. ඔබ වහන්සේ යහපත් පියාණන් වහන්සේ. You can do much more of what we ask or imagine. ස්වාමීන් වහන්සේ අපි සිතන දේට වඩා මහත් වූ අපි ඉල්ලන දේට වඩා මහත් වූ විශාල දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබයි. Lord, forgive us because many times we don't come to you and ask. ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පා කරන්න එමෙන්නට අපිට සමාව දෙන්න පියාණනි. අපි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ නැති වීම ගැන. You find joy when your children ask you. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇත්තටම සතුටු වෙන්න යනවා. ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ අයදින වෙලා ඉල්ලන වෙලාවදී. Forgive us because many times we are proud. ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට අනුකම්පා කරන්න අපිට සමාව දෙන්න අපේ තියෙන උදකුකමට මමත්වයට. We have guilt. ඒ වගේම අපිවම වැරදිකාරී සිතුවිල්ල තියාගෙන ඉන්නවට. We have doubts. ඒ වගේම අපි තුලම ඔබ වහන්සේ ගැන සැකය තියාගෙන ඉන්නවට. We don't expect answers. ඒ වගේම අපි ඇත්තටම අපි ඉල්ලනවා විතරයි නමුත් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්නවට. Lord, forgive us. ස්වාමිනී අපිට අනුකම්පා කරන්න අපිට සමාව දෙන්න. For any reason we don't come like children before you and us. මේ මොනම කාරණාවක් කරනකොටගෙන හරි ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඔබ වහන්සේගේ ඉදිරියට අපි නොපිනවීම ගැන. Lord, change our ways. ස්වාමීන් වහන්සේ ඇත්තටම වෙනස් කරන්න අපේ මාර්ගය අපි හිතන ආකාරය. Help us to trust you more because you give good gifts to your children. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න ඔබ වහන්සේ අපිට යහපත් දෙන්නා වූ දෙවියන් වහන්සේ. And Lord, many things that we have asked, give answers to. ස්වාමීන් වහන්සේ අපි බොහෝ වෙලාවට ඉල්ලන දේවල් කරනකොටගෙන Teach us to insist. අපිට පෙන්නන්න ස්වාමීනි මේ දේවල් ලබා ගන්න කෙසේද කියන විදිය. Help us not to give up. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න ඒව අත්හැරලා දාන්න නෙමෙයි. Because you say, ask and it will be given to you. මක්නිසාද ඔබ වහන්සේ කිව්වා ඉල්ලන්නේ එවිට නුඹලාට දෙන්න ලැබෙයි කියලා. We pray in the name of Jesus. ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේට යාඥා කරනවා ජේසුස් වහන්සේගේ මහත් නාමය කරනකොටගෙන. Amen. 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 So just stay, pray and ask the Lord to check your heart. මේ ස්ථානයේ ඔබ ඉන්න ආකාරයෙන්ම හිතගෙන ඉඩ හරින්න ජේසුස් වහන්සේට නුඹේ හදවත සෝදිසි කරන්න.
And if for any reasons you have not been asking God, මේ අපි මෙනෙහි කරපු දේවල් කර්ණ කොටගෙන යම් දෙයක් නිසා නුඹ දෙවියන් වහන්සේගේ යමක් ඇසුවේ නැත්නම් ඉල්ලුවේ නැත්නම් repent and be a good child that asks from your heavenly Father. ඇත්තටම පසුතැවිලි වෙලා යහපත් වූ කිතුරු දරුවෙක් උන්වහන්සේගේ දරුවෙක් ලෙස උන්වහන්සේගේ නුඹට අවශ්‍ය කරන දේ ඉල්ලන්න. Thank you, Lord. Lord, help us to learn your ways. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න ඔබ වහන්සේගේ ඒ මාර්ගයේ විදියට යන්න. Help us to be humble like little children. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න අපිව යටහත් පහත් කරගෙන ඔබ වහන්සේගෙන් අයදින්න. Who run to their Father. එහෙම යටහත් පහත් වෙලා කවුද ඒ පියාණන් තුලට දුවගෙන යන්නේ කියන ආකාරයෙන් Help us to trust you. ඒ වගේම අපිට උපකාර කරන්න පියාණනි ඔබ වහන්සේ විශ්වාස කරන්න. And come to you with expectation. ඔබ වහන්සේ ළඟට පැමිණෙන්න ඔබ වහන්සේ තුලට පැමිණෙන්න ඒක ලබා ගන්න පිණිස And ask you with faith. ඒ දේවල් විශ්වාසය ඇදහිල්ල කන්නකොටගෙන ලබා ගන්න. And give the answer, Lord, for your glory. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මහිමය පිණිස ඒ දේවල් අපිට සපයන්න In the name of Jesus. ජේසුස් වහන්සේගේ අතිශුද්ධ ලේවල නාමයෙන් Amen. ආමේන් ආමේන්